සුබ දවසක් පුතා. අද අපි හම්බෙන්නේ පස්වෙනි වීඩියෝ එකකින්. මේ වීඩියෝ එකේදී පුතා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා සරල අනුවර්තී චලිත අපි මෙතෙක් ඉගෙන ගත්ත කොටස් වලින් උදාහරණ ගැටලු 4ක් හදන්න. අපි හතරවෙනි වීඩියෝ එකේදී අවසානයේ එක ගැටලුවක් හැදුවා. අද තවත් උදාහරණ ගැටලු 4ක් හදනවා. පුතා බලන්න අපේ උදාහරණ ගැටලුව මෙන්න මේ විදිහට හොඳට උදාහරණ ගැටලුව කියවන්න තුන් පාරක් විතර හොඳට තේරෙන්න කියවලා ඊට පස්සේ ගාන හදන්න පටන් ගන්න. මෙන්න මේ විදිහට උදාහරණ ගැටලුවේ a සමානයි ඍණ 25x යන සමීකරණයෙන් දක්වන සරල අනුවර්තී චලිතයේ ආවර්ත කාලයත් සංඛ්‍යාතයත් සොයන්න කියලා කියනවා. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. අපේ දීලා තියෙන සමීකරණ අපි ලියාගමු. a සමානයි ඍණ 25x. දැන් මේ සමීකරණ දැක්ක ගමන් මතක් වෙන සමීකරණයක් තියෙනවා. මේ ත්වරණයේ විස්ථාපනය සම්බන්ධ කරන සමීකරණ මොකද? a සමාන ඍණ ඔමේගා වර්ග x. අපි ඒක ලියාගත්තාම අපිට මේ ගාන හදන්න ලේසි. ඍණ ඔමේගා වර්ග x. දැන් එහෙනම් මේ සමීකරණ දෙක සංසන්දනය කරලා අපිට මුලින්ම ඔමේගා හොයාගන්න පුළුවන්. මේ ඔමේගා වර්ගය සමානයි 25. එහෙනම් ඔමේගා වර්ගය සමානයි 25. මෙතනින් ඔමේගා හොයාගන්න පුළුවන් දෙපැත්තේ වර්ගමූල ගත්තාම 5යි රැඩ් තප්පරයට කියලා එනවා. එහෙනම් ඔන්න කෝණික ප්‍රවේගයේ අපි හොයා කරමු ගාන කෝණික ප්‍රවේගය අහලා තිබුණේ නැහැ. අපෙන් අහලා තිබුණේ ආවර්ත කාලයේ සංඛ්‍යාතය. හැබැයි අපිට ආවර්ත කාලය හොයන්න අවශ්‍ය වෙනවා කෝණික ප්‍රවේගය. ආවර්ත කාලය සමානයි පුතා මතකයි ආවර්ත කාලය t සමානයි 2π බෙදීම ඔමේගා. දැන් මේක ආදේශ කළොත් අපිට එනවා 2π කියන්නේ අපිට 3.14 ගන්න පුළුවන්. ඔමේගා මෙතනින් හොයාගත්ත 5යි කියලා. දැන් මේක දෙක පහෙන් බෙදුවාම එනවා 0.4. ඒක ගුණ කරන්න තියෙනවා 3.14. මේක ගුණ කරපුවම අපි 4ෙන් ගුණ කරලා දශම ස්ථාන 3ක් වෙන් කළා දාමු. 4ක් අතර 16න් 6 දාම ඉතිරි එකක්. 4ක් 4 1යි 5යි. 4ක් 3ක් 12යි. දශම ස්ථාන අපි වෙන්කොල්ල තමයි එනවා අපිට දශම ස්ථාන අතර 3ක් වෙන් කරන්න ඕනේ. උත්තරයක් එනවා 1.25 5යි 6යි කියලා. අපි මේක දශම ස්ථාන දෙකකට උත්තරේ තිබ්බොත් 1.26යි කියලා අපිට තප්පර වලින් කියන්න පුළුවන් ආවර්ත කාලය. එහෙනම් ඔන්න ආවර්ත කාලය තප්පර වලින් 1.26යි කියලා එනවා. ඊළඟට අපි මෙවුවේ සංඛ්‍යාත. අපි දන්නවා ආවර්ත කාලය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධයක් තියෙනවා. සංඛ්‍යාතය කියන්නේ එකට ආවර්ත කාලය. මේකට ආදේශ කරපුවාම පුතා අපි මෙතන ආදේශ කරපුවාම 1.26 ආදේශ කරපුවාම අපිට එනවා මේක සුළු කරලා ගන්න. සුළු කරපුවාම පුතා එනවා 0.79 හර්ට්ස් වගේ. මේක අපිට 0.8 හර්ට්ස් කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් තප්පරයට කියලා ගන්න පුළුවන් ඒක. පැහැදිලි නේද ඒක අහනවද පිට? බලන්න පුතා අපේ ඊළඟ ගාන මෙන්න මෙහෙම තියෙන්නේ. සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක කාලය සිම්පල් t1 අවස්ථාවකදී විස්ථාපනය දීලා තියෙනවා මෙන්න මෙහෙම x සමානයි 0.5යි sin 2t දාන 1 යන සමීකරණ නිරූපණය කරයි. මෙම චලිතයේ විස්තාරය කෝණික ප්‍රවේගය ආවර්ත කාලය සංඛ්‍යාතය හා කාලාරම්භක කෝණය සොයන්න කියලා තියෙනවා. අපි ලියාගමු මේකේ මුලින්ම විස්ථාපන සමාධිය දෙන සමීකරණය x සමානයි 0.5යි sin 2t දාන 1. මෙන්න මේක දීලා තියෙනවා. දැන් පුතා මේව දැක ගන්න මතක් වෙන්න ඕනේ විස්ථාපනය සහ කාලය අතර සමීකරණය x සමානයි a sin omega t පොදු එක හැටියට අපිට ගන්න පුළුවන් x සමානයි a sin omega t දාන alpha. අපි ලියා ගන්නවා නම් x සමානයි a sin omega t දාන alpha කියලා. alpha කියන්නේ කාලාරම්භක කෝණය. කාලාරම්භක කෝණ බිඳුවක් නම් ආයේ omega t කියලා එන්නේ sin omega t කියලා. දැන් මේක දැක්කම මේකයි සංසන්දනය කරපුවාම අපිට ගොඩාක් උත්තර ලබා ගන්න පුළුවන් මේ දෙන සංසන්දනය කරලා. මුලින්ම අපෙන් ඇහුවේ මෙම චලිතයේ විස්තාරය. එහෙනම් මේ දෙන සංසන්දනය කරපුවාම sin වල ඉස්සරහන් තමයි විස්තාරය තියෙනවා. මෙතන 0.5. එහෙනම් විස්තාරය නම් a සමානයි 0.5
5 මීටර කියලා. ඊළඟට අපි මෙහුවා විස්තරය ඊළඟට අහනවා කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. එහෙනම් t ට ඉස්සරහින් තියෙන කෝණික ප්‍රවේගය මෙතන t ඉස්සරහින් තියෙන 2. එහෙනම් ඔමේගා සමානයි 2 රැඩ් තප්පරය. එහෙනම් කෝණික ප්‍රවේගයට අපිට ඊළඟ කොටස අහනවා ආවර්ත කාලය. ආවර්ත කාලය t සමානයි 2π බෙදීම ඔමේගා. එහෙනම් මෙතන 2π බෙදීම ඔමේගා හොයාගත්ත 2යි කියලා. දෙකට දෙක කැන්සල් වෙනවා. මෙතන එනවා 5 කියලා. තප්පර 5 එහෙම නැත්නම් 5 කියන්නේ 3.14යි තප්පර. ආවර්ත කාලය. ඊළඟ කොටසේ අහනවා ආවර්ත කාලය ඊළඟට සංඛ්‍යාතය. සංඛ්‍යාතය අපි දන්නවා සංඛ්‍යාතය කියන්නේ 1ට ආවර්ත කාලය. සංඛ්‍යාතය කියන්නේ 1ට ආවර්ත කාලය. 3.14. මෙතනින් එනවා මේක සුළු කරපුවාම පුතා එනවා 0.32 කියලා. හර්ට්ස්. සුළු කළ බලන්න එයා කියනවා. ඊළඟට අපෙන් අහනවා අවසාන කොටස කාලාරම්භක කෝණය. කාලාරම්භක කෝණය දැන් ඔන්න සංසන්දනය කළේ උත්තරේ ගත්ත හැකි. මෙතන ඇල්ෆා වලට මෙතන තියෙන්නේ කීයද 1. එහෙනම් කාලාරම්භක කෝණය ඇල්ෆා සමානයි 1යි රැඩ්. මෙතන දීලා තියෙන පුතා අංශක වලින් නෙමෙයි අංශක සංකේතයක් දාලා නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ රේඩියන් 1යි. මේක අංශක වලින් යවන අංශ වලින් හරව ගන්නත් පුළුවන්. අපි දන්නවනේ රේඩියන් 5 කියන්නේ අංශක 180ක්. එහෙම නැත්නම් 25 කියන්නේ 360ක්. 5 කියන්නේ 180ක් නම් එහෙනම් 5 වලින් බෙදලා රේඩියන් එකක බලන්න එකෙන් ගුණ කරා. එකෙන් ගුණ කරපුවම බලන්න එන උත්තරේ මේකෙන් බෙදලා ආපුවම උත්තරයක් අපිට එනවා දල වශයෙන් ගන්න පුළුවන් 57.27යි අංශ කියලා. 57.27යි අංශ කියලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? බලන්න පුතා ඊළඟ ගැටලුව මේකත් හරිය ලේසි ගැටලුවක්. ගැටලුව මෙන්න මෙහෙම තියෙන්නේ. සැහැල්ලු සිරස් හේලික්ෂිය දුන්නක පහළ කෙළවරට ස්කන්ධය ඈඳා දුන්නෙහි සමතුලිත පිහිටුමෙන් ඒ කියන්නේ ස්කන්ධය එල්ලුවට පස්සේ එල්ලිලා නවතිනවනේ. එතනින් පස්සේ සමතුලිත පිහිටුමෙන් මිලිමීටර 15ක් පහළට ඇද මුදාහරිනු ලැබෙනවා. තප්පර 3කට පසු ස්කන්ධය පළමු වතාවට නැවත මුදාහැරි ස්ථානයට වෙනවා. කියන්නේ ආරම්භ කරපු ස්ථානෙට නැවත එනවා. පැමිණේ පහත දැක්වෙන සමීකරණයේ සිම්පල් a ඔමේගා හා e යන නියත ගණනය කරමු. මෙහෙම දීලා තියෙනවා x සමාන a sin ඔමේගා t ධන e කියලා. මෙහි x යනු මුදාහැරි මොහොතේ සිට t කාලයකට පසු ස්කන්ධය පවතින ස්ථානයට සමතුලිත පිහිටීමේ සිට පවතින විස්ථාපනය. අපි අර දන්න එකට වඩා පොඩක් වෙනස් විදිහට දීලා තියෙනවා. අකුරු පොඩ්ඩක් වෙනස්. x සමානයි සිම්පල් a දාලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. සිම්පල් a දිනවා ඊට පස්සේ sin ඔමේගා t ධන ඇල්ෆා මොඩි e අකුරු දිලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ a ඔමේගා e යන නියත ගණනයන් කරන්න කියලා කියන්නේ. බලන්න පුතා මේක හරිම ලේසි. මම පොඩ්ඩක් මේකට මේ කියන සිද්ධිය පොඩ්ඩක් ඇඳ ගන්නම්කෝ මෙන්න මේ. දැන් මේ හේලික්සිය දුන්නා. මෙයා නිදහසේ තිබ්බොත් කොහොමද තියෙන්නේ? ඊට පස්සේ මෙයා ස්කන්ධයෙන් එල්ලපුවාම මොකද වෙන්නේ? මෙයා තමයි පල්ලයට ඇදෙනවා. එහෙනම් ස්කන්ධය එල්ලපුවාම මෙහෙම තියෙන්නේ නැහැ. ස්කන්ධය එල්ලපුවාම පොඩ පල්ලයට ඇදෙනවා. එහෙනම් මම ඇදිච්ච ප්‍රමාණයත් එක්ක අඳිනවා. මෙන්න මේ වගේ පල්ලයට ඇදිලා මෙයා මෙහෙම නැවිදලා තියෙනවා. හරි ඊට පස්සේ මොකද කරනවා කියන්නේ මේ මට්ටමේ ඉඳන් දැන් මෙයාගේ මේ තමයි සමතුලිත පිහිටුම. මෙතන ඉඳන් පල්ලෙහාට මිලිමීටර් මේ මට්ටමේ ඉඳන් මෙතෙන්ට මේ මට්ටමට මිලිමීටර් 15ක් විස්ථාපනය කළා මුදාහරනවා. එහෙනම් මෙහෙම මෙතෙන් නැත්නම් යා මොකද වෙන්නේ? මෙතනින් පස්සේ ඉහළට බලය කොට නැගෙනවා. මෙහෙම එනවා. ආයෙ මෙතනින් මෙහාට එනවා. මේ ඇදිච්ච ප්‍රමාණයටම මෙතනින් ප්‍රමාණයක් උඩට එනවා. ආයෙ මෙහෙම එනවා. මෙහෙම චලනය වෙවි තියෙනවා. පැහැදිලිද අපි කලින් කතා කරානේ? නේ? මෙන්න මෙහෙම මෙතන දෝලන කේන්ද්‍රය කරගෙන මෙයා මෙතන සරලම වර්ධී චලනයක එනවා.
එහෙනම් මෙයාට ආරම්භයේදී ඇදලා අතාරින ප්‍රමාණය තමයි යාගේ උපරිම විස්ථාපනය. ඒකට අපි කියනවා විස්තාරය කියලා. එහෙනම් මෙතන විස්තාරය කෙලින්ම හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ A අපිට කෙලින්ම උත්තරේ ගන්න A සමානයි 15 මිලිමීටර කියලා. 15 මිලිමීටර. මේ ඇදලා මෙතනින් පල්ලයට ආයෙ මෙහෙම ගිහලා ආයෙ මෙහෙට එන්නේ නැහැ නේ. මේ තමයි උපරිම ඇදලා අතේ ඇරි මෙතෙන්ට. මෙතනින් පස්සේ මෙතෙන්ට උඩට එනවා ආයෙ මෙහෙට එනවා ආයෙ මෙතෙන්ට එනවා මෙතෙන්ට. මෙතනින් පල්ලයට යන්න ගියක් නැහැ. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඒක හොයාගත්තා. ඊළඟට අපිට කියන්නේ ඔමේගා. මෙන්න මේ ඔමේගා හොයන්න තියෙනවා. අපි දන්නවා T සමානයි 25 වෙදීම ඔමේගා. T සමානයි 25 වෙදීම ඔමේගා. එහෙනම් මෙතනින් ඔමේගා උක්ත කරොත් ඔමේගා සමානයි 25 වෙදීම T කියලා. මේ ගාන T දීලා තියෙනවා. ඒ කියන්නේ මෙයා මෙතනින් ඇදලා අතෑරියට පස්සේ මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා නැවත ආරම්භක තැනට එන්න තත්පර 3ක් ගත වෙනවා. ඒක මේ ආවර්ත කාලය. මෙතන මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා මෙතෙන්ට ආවා මෙතෙන්ට ආවා කියන ආවර්තය. කම්ප්ලීට් සර්කල් එක. එහෙනම් ආවර්ත කාලය දෙනවා තත්පර 3යි කියලා. එහෙනම් මේ T තත්පර 3යි. එහෙනම් මෙතනින් එනවා මෙන්න මේක. එහෙනම් ඔමේගා අපිට එනවා රැඩ් තප්පරයට 25 වෙනීම 3යි මෙතන 5 වලට 3.1 ආදේශ කරලා අගේ ගන්නත් පුළුවන්. ඉලක්ක මෙහෙම තියන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ කාලාරම්භක කෝණය E මෙතන E නේ දීලා තියෙන්නේ. E අහනවා. දැන් පුතා මේකේ බලන්න මෙයා මෙතෙන්ට තමයි ආරම්භය ඇදලා තියෙන්නේ. දෝලන කේන්දරේ නෙමෙයි තියෙන්නේ. මෙතෙන්ට මෙතන එක. ආයෙ මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. මෙතන. ඒ කියන්නේ මෙයාට අනුරූප වෘත්ත චලිතය ගත්තොත් මෙයා දෝලන කේන්ද්‍රය මෙතන දෝලනයේ කේන්ද්‍රය තමයි මෙතෙන්ට ඇදලා තියෙන්නේ. ආයෙ මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. ඒ කියන්නේ අර හතරෙන් කොටසක් ඇදිලා තියෙන්නේ. එහෙනම් ආරම්භයේ සරලන්වර්දී චලිතය උපරිම විස්ථාපනයක ඉන්නේ. ඒ කියන්නේ දෝලන කේන්ද්‍රය ඉඳන් උපරිම විස්ථාපනයෙන් ඉන්නේ. ඒ කියන්නේ විස්ථාරයක වෘත්ත චලිතය නම් හතරෙන් කොටසක ඉන්නේ ආරම්භයේ. ඒ කියන්නේ කොච්චරද? 364ට බෙදන්න ඕනේ. එහෙම නැත්නම් 25 රේඩියන් බෙදන්න ඕනේ 4ට. එහෙනම් එන්නේ 5 බෙදීම 2ක්. අංශක 90. එහෙනම් 5 බෙදීම 2ක් ආරම්භක ඕනේ. පැහැදිලිද කියලා මම හිතනවා. මොකද මේ දෝලන කේන්ද්‍රය විස්තරයක් ඇදලා තමයි මෙයා අතාරින්නේ. එතකොට අංශක 90ක් ආරම්භක කෝණය කාලාරම්භක කෝණය අංශක 90ක් වෙනවා. නැත්නම් 5 බෙදීම 2ක්. පැහැදිලි නේද? ඊළඟට බලන්න පුතා අවසාන උදාහරණයකට මෙන්න මෙහෙම තියෙන්නේ. අංශුවක් විස්තරය A සමානයි සෙන්ටිමීටර 25ක් හා කාලාවර්තය කැපිටල් T සමානයි 3.0යි තප්පර වන පරිදි සරලනුවර්තී චලිතයක යෙදේ. එහෙනම් අපි ඉස්සෙල්ලා දත්තට පිළියා ගමු. A සමානයි කැපිටල් A සමානයි සෙන්ටිමීටර 25යි ආවර්ත කාලය දීලා තියෙනවා තප්පර 3.0යි තප්පර කියමු. සරලනුවර්තී චලිතයේදී පළවෙනි කොටස සිම්පල් A අහනවා. ආරම්භක කලා කෝණය 0යි සලකා අංශුවේ විස්ථාපනය සයින් ශ්‍රිතයක් ලෙස දක්වන්න. අපි දන්නවා විස්ථාපනය සඳහා සයින් ශ්‍රිතය x සමාන a sin omega t ධන ඇල්ෆා තමයි පොදු සමීකරණය. දැන් එතකොට අපිට ලියන්න පුළුවන් x සමානයි සිම්පල් a කොටසට x සමානයි a sin omega t ධන ඇල්ෆා. මේකනේ පොදු සමීකරණය. හැබැයි දැන් මේකේ කාලාරම්භක කෝණය පුතා බිඳුවයි. කාලාරම්භක කෝණය බිඳුව නම් මෙතන ඇල්ෆා බිඳුව. දැන් මෙතන ඔමේගා හොයාගන්න ඕනේ. මේ දීලා තියෙන දත් වලින් ඔමේගා හොයාගන්න ඕනේ. A දන්නවා 25 සෙන්ටිමීටර කියලා. එහෙනම් මෙතන ආදේශ කරගන්න පුළුවන්. A නම් කෙලින්ම 25 සෙන්ටිමීටර. ඔමේගා හොයාගමු අපි. T සමානයි 25 බෙදීම ඔමේගානේ. මෙතනින් ඔමේගා උක්ත කරපුවාම එනවා ඔමේගා සමානයි 25 යට T. එහෙනම් මෙතනින් එනවා ඔමේගා වලට උත්තරයක්. ඔමේගා සමානයි මෙතන T කැපිටල් T කියන්නේ ඇත්තටම 3යි. එහෙනම් කෙලින්ම මෙතන 3යි කියලා ආදේශ කරගන්න පුළුවන්. එතකොට එනවා ඔමේගා 25 බෙදීම 3යි කියලා.
දැන් එනවා මේවට ආදේශ කරගන්න පුළුවන්. x සමානයි a කියන්නේ සෙන්ටිමීටර 25යි. සෙන්ටිමීටර 25යි sin ඔමෙගා කියන්නේ 25 බෙදීම 3යි t ධන ඇල්ෆා කියන්නේ දැන් බිඳුවයි. කාලාරම්භ කෝණේ ශුන්‍යයි කියලා තියෙන ධන බිඳුවයි. එහෙනම් ධන බිඳුව කියලා දාන්න අවශ්‍ය නැහැ. බිඳුව ඒ කියලා නැති වෙනවා. එහෙනම් මෙන්න මේව තමයි ඒ. දැන් අතන පුතා මම මෙතන විස්තරය ආදේශ කරේ සෙන්ටිමීටර නිසා මේකේ ඒකකේ එන්නේ විසඳුවොත් දැන් මේකේ විවිධ කාලවලදී විස්ථාපනය හෙව්වොත් එන්නේ සෙන්ටිමීටර වලින් උත්තරය. අතන අවසාන සෙන්ටිමීටර දාන්න අවශ්‍ය නැහැ. මෙතන විසඳුවම උත්තරය එන්නේ සෙන්ටිමීටර කියලා මතක තියාගන්න. මෙන්නත් මේක මම මීටර කරලා දැම්මම නම් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. 25 මීටර කරන්න මේක 100ෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 10 රින් දෙකෙන් ගුණ කරන්න ඕනේ. sin 25 බෙදීම 3යි t. තර මෙයාගේ ඒකකේ ඉන්නේ මීටර වල. පැහැදිලි නේද? මෙහෙම ගන්නත් පුළුවන්. මෙහෙම ලියන්නත් පුළුවන්. ඔන්න සිම්පල් A කොටසට උත්තරේ හරි. ඊළඟට අපිට B කොටස කියනවා මධ්‍ය පීඩමේ සිට 12.5 සෙන්ටිමීටර විස්ථාපනයක් ඇති කිරීමට අංශුවට ගතවන කාලය සොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙයාගේ සෙන්ටිමීටර 25යි නේ විස්තරය. මධ්‍ය පීඩම සමග යන රූපයක් ඇඳගත්තොත් මෙයාගේ සරලනුවර්තී චලිතයේ සම්බන්ධයෙන් රූපයක් ඇඳගත්තොත් මෙයාගේ මධ්‍ය පීඩම මෙතන නම් මම අංශුවක් සලකනවා. මෙහෙම සරලනුවර්තී චලිතය යන මේ පැත්තට සෙන්ටිමීටර 25යි. මේ පැත්තට සෙන්ටිමීටර 25යි. මේක අහන්නේ 12.5. ඒ කියන්නේ මේ මැද මේකේ මේ තියෙන 12.5 කියපුවම අපි දන්නවා මේ සමීකරණ ආදේශ කරන්න පුළුවන් x සමානයි දැන් අපි දන්නවා මෙතන සෙන්ටිමීටර වලින් නම් 25යි sin 25 බෙදීම 3යි t කියන. ඉතින් මේක ආදේශ කරගන්න පුළුවන් පුතා දැන් අපිට මෙයා 12.5යි. 12.5යි මෙතන 25යි sin 25 බෙදීම 3යි. දැන් මෙයා මේ පැත්තට ගෙනපුවම මේක බෙදෙනවා 12.5 බෙදෙනවා 25න් සමානයි sin 25 බෙදීම 3යි t. 12.5 25න් බෙදෙනවා දෙකෙන් එක. දෙකෙන් එක සමානයි sin 25 බෙදීම 3යි t. දැන් මේ පැත්තේ sin මේ පැත්තේ දෙකෙන් එක තියෙනවා. නමුත් දැන් මේකේ කාලය හොයන්න තියෙනවා. කාලය හොයන්න තියෙන නිසා මම මේ දෙකෙන් එකක් ලියා ගන්නවා sin කෝණයක් හැටියට. දෙකෙන් එක කියන්නේ sin 30. sin 30. sin 30 සමානයි දෙකෙන් එක. මේ පැත්තේ sin 25 බෙදීම 3යි t. දැන් මේ sin 30 මේ පැත්තේ තියෙන කෝණය රේඩියන් වලින් මේ පැත්තේ අංශක වලින්. මේක ලියා ගන්නවා රේඩියන් වලින්. sin 5 බෙදීම 6යි. සමානයි sin 25 බෙදීම 3යි t. පැහැදිලි නේද? එහෙනම් මේ පැත්තේ sin මේ පැත්තේ sin. එහෙනම් මෙතන ඇතුලේ කෝණය මෙතන ඇතුලේ කෝණයට සමානයි. අපි ලියන්න පුළුවන් 5 බෙදීම 6 සමානයි 25 බෙදීම 3යි t. එහෙනම් මෙතන t උක්ත කරගත්තොත් මම දෙපැත්ත මාරු කරගන්නම්. දෙපැත්ත මාරු කරලා t උක්ත කරගන්නම්. t උක්ත කරගත්තොත් මෙයා මෙහෙට එනවා මෙයා යටට එනවා. එතකොට මෙතන 5 බෙදීම 6 තියෙනවා මෙයා උඩට එනවා මෙයා යටට එනවා 25 තුමාරක එකයි තුමාරක එකයි කියලා කැන්සල් වෙනවා මෙතන 5 ට 5 කැන්සල් වෙනවා උත්තරයක් එනවා t සමානයි 4න් 1යි කියලා. තප්පර 4න් 1යි. එහෙම නැත්නම් 0.25යි තප්පර. පැහැදිලි නේද? එහෙනම් තප්පර 0.25ක් මෙයාට ගත වෙනවා. මෙන්න මේ දෝලන කේන්ද්‍රය ඉඳන් 12.5ක් සෙන්ටිමීටර චලනය වෙනවා. මෙතන මෙතෙන්ට. මෙයා මෙතන මෙතෙන්ට ඇවිල්ලා ඒ කියන්නේ මෙහෙම පහු කරන මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා නැවත මෙතෙන්ට සම්පූර්ණයෙන් නම් තප්පර 3යි ගත වෙන්නේ. නමුත් දෝලන කේන්ද්‍රය ඉඳන් 12.5ක් යන ගත වෙනවා. තප්පර 0.25. පැහැදිලි නේද? ඊළඟට අවසාන කොටසේ අහනවා මධ්‍ය පීඨිමට 12.5 සෙන්ටිමීටර විස්ථාපනයක් පිටුපස සිට සමාන දුරක් ඉදිරියට චලිත වීමට අංශුවට ගතවන මුළු කාලය සොයන්න කියලා කියන්නේ. right. දැන් පුතා මේකේ
ඒ කියන්නේ මෙයා මේ පැත්තෙන් අපි පටන් ගත්ත කියලා මේ පැත්තට කියලා මෙහෙම නෙවෙයි කියන්නේ. මෙයා මෙතෙන්ට යනවා, මෙතෙන්ට එනවා, මෙතෙන්ට එනවා, මෙතෙන්ට එනවා. දැන් මේක කියන්නේ මෙයා මෙහෙම ගිහිල්ලා මෙහෙම එන අතරතුර මෙන්න මේ වගේ තැනක ඉඳලා. ඒ කියන්නේ දෝලන කේන්ද්‍රයට 12.5ක් පිටිපැස්ස ඉඳලා මේක 12.5යි. පිටිපැස්ස ඉඳලා නැවත දෝලනයකට 12.5ක් ඉස්සරහට යන ගත වුණ කාලය. එහෙනම් මෙයා මේ පැත්තට ගියා නම් ඒ කාලෙත් තමයි නැවත ආයෙ මෙතෙන්ට එන්න ගත වුණා. ඒ වගේම යනකොට මෙයා 12.5 පසු කරන්න ගත වුණා නම් ආයෙ එනකොටත් ගත වෙන්නේ ඒ කාලෙම තමයි. හැබැයි මේ 12.5 ආයෙ මෙතන 12.5 ඉල කාල සමාන නැහැ යන්නේ. නියත තොරණයක ඉන්න වෙන්නේ තොරණයක් වෙනස් වෙනවා. ඒක ආකාර ප්‍රයෝගිකුත් මේ යන්නේ. එහෙනම් මෙතන 12.5 යන්න ගත වුණු කාලය ආයෙ මෙතෙන්ට යන්න ගත වුණු කාලයට සමාන නැහැ. නමුත් මෙයා මේ පැත්තට යනකොට යම් මේවා පහු කරනවා. මෙතන මෙතෙන්ට යන්න ගත වුණ කාලේ මෙතන මෙතෙන්ට යන්න ගත වුණ කාලේ සමාන නැහැ. නමුත් අය මෙතන මෙතෙන්ට යනකොට කිය කාලය ආයෙ එනකොට සමානයි. ඒ වගේම මෙතන මෙතෙන්ට යනකොට කාලය ආයෙ එනකොට සමානයි. ඒ වගේම ඊට සමාන ප්‍රමාණයක් නැවත මේ පැත්තට යනකොට ගත වුණ කාලයත් සමානයි. එහෙනම් නැවත මේ පැත්තට 12.5ක් යන්න ගත වුණ කාලය යනවා. එහෙනම් මෙතන මෙතෙන්ට එන්නත් ඕනේ, මෙතන මෙතෙන්ට එන්නත් ඕනේ. එහෙනම් මේ දුර යන්න ගත වුණ කාලය අපි හොයාගත්ත 0.25යි. ආයේ ඒක බහුවල මේ පැත්තට තියෙනවා. එහෙනම් නැවත ආයේ 0.25ක් ගත වෙනවා. කාලය එනවා කොච්චරද? 0.25 ඒවා දෙගුණයක්. يعني 0.5යි තප්පර. පැහැදිලි නේද? මේක උන කාලය පිළිබඳව මතක තියාගන්න පුතා. මෙයා මේ පැත්තට යන්න ගත වුණ කාලෙ තමයි ආයෙ මෙතෙන් එන්න ගත වුණ කාලෙ. නමුත් මේකේ භාගයක් කියලා කාලය දෙකට බෙදෙන්නේ නැහැ. භාගයක් යන්න ගත වුණ කාලෙ මෙතන මෙතෙන් යන කාලෙ භාගයක් නෙමෙයි. මෙයා මොකද යන්නේ? තොරණයක් මොහොතින් මොහොත වෙනස් වෙනවා. හැබැයි මෙයා යම් මේ පැත්තට යම් ප්‍රමාණයක් යනකොට කාලයක් ගත වුණාද ආයෙ නැවත එන මාර්ගයේදී ආයෙ මෙතන මේ පැත්තට යන්න ගත වුණ කාලය සමානයි. ආයෙ මෙතන ඒ ප්‍රමාණයක් යන්න ගත වුණ කාලය සමානයි. ආයෙ මෙහෙට ගිහලා ආයෙ එනකොට මෙතන ආයෙ මෙතන යන්න ගත වුණ කාලය සමානයි. පැහැදිලි නේද?